සාදු මාත් එක්කම කවුරුත් එකටම කියන්න නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අසුපී වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි මාළඹේ පිට්ටුකල මහමෙවුනාව භාවනාසපේ ඉදිකරන ලද ඒ උතුම් ගටිකාර ඒ චෛත්‍යරාජානන් වහන්සේගේ ඒ උතුම් කොත් වහන්සේ පැලඳීම් ආදී උතුම් පුණ්‍ය ධර්මයන් පුණ්‍ය කර්මයන් මාලාවක් පවත්වන්න ආරම්භ වන දිනේ අද ඉතිසේ මළුවේ ඉඳලා තමයි මේ හැමදෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් ඉන්නේ. පින්වතුනි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වීම කල්ප 100 ගණනිකුත් දුර්ලභයි කියනවා. කල්ප 100 ගණනිකුත් මේ ලෝකේ බුදුවරයෙක් දකින්න දුෂ්කරයි. ඉතින් ඒ නිසා ඒ වාගේ බුදුවරයෙක් ලෝකේ පහළ වෙච්ච කාලයක බුද්ධිමත් දෙවියන්ටත් බුද්ධිමත් මිනිසයන්ටත් ජීවිතයට විශාල යහපතක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයට විශාල රැකවරණයක් ලබා ගන්න පුළුවන්. ජීවිතයට විශාල ආරක්ෂාවක් ඒ තුලින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව අතපසු කරගන්න එපා කියලා. කනෝ වෝමා උපජ්ජගා කනාතීතා සෝචන්ති නිරයම්පි සමප්පිතා. කන කියලා කියන්නේ මොහොත කියන එකයි. ඒ කියන්නේ මනුස්ස ජීවිතයකුත් ලැබිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන ඒ දුර්ලභ අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. කනෝ වෝමා උපජ්ජගා ඒ උතුම් මොහොත අහිමි කරගන්න එපා කියනවා. එහෙනම් අපිට පැහැදිලි ඒ මොහොත සමහරුන්ට අහිමි වෙනවා. බුද්ධ ශාසනයක් ලැබුණත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණත් ඒ මනුෂ්‍ය ජීවිතයත් බුද්ධ ශාසනයත් එකතු වීමෙන් ඒ ලබන රැකවරණය හැම කෙනාටම ලබා ගන්න බැරි එකක්. ඒ නිසායි වාග්යතුන් වහන්සේ වදාළේ ඒ මොහොත අහිමි කරගන්න එපා කියලා. කනාතීතායි සෝචන්ති නිරයම්පි සමප්පිතා. ඒ උතුම් මොහොත අහිමි වුණොත් එහෙම නිරයේ ඉපදිලා ශෝක කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් අපි
ටික නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිත තුළට එකතු කරගන්න ඕන. ඒ ජීවිතය තුළට ධර්මයේ ලබා ගැනීමෙන්මයි අපිට මේ සැබෑ ආරක්ෂාව, සැබෑ රැකවරණය ලබා ගන්න පුළුවන් ඉන්නේ. පින්වතුනි, බුදු කෙනෙක්ගේ ධර්මයේ තුලින් අපේ ජීවිතයට රැකවරණයක් ලබන්න අපිට ප්‍රධානම කාරණේ බවට පත් වෙනවා ඒ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය. බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් රහතන් වහන්සේ නමක් වැඩම කරලා ඒ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහැව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, කිම්බිල කියන මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ කිම්බිල කියන ප්‍රදේශයේ එක්තරා වනාන්තරයක. ඉතින් එදා භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිච්ච මේ මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අසා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ තථාගතයන් වහන්සේ ආවිස අවසන් වෙලා පිරිනිවන් පෑවට පස්සේ මේ සද්ධර්මයේ අතුරුදහන් වෙලා යනවනම් ඒකට හේතුව මොකද්ද? ඒකට කාරණේ මොකද්ද කියලා ඇහැව්වා. ඒන අපිට පැහැදිලි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඒ ධර්මයේ දේශනා කරලා පිරිනිවන් පෑවට පස්සේ කාලයගේ ඇවෑමෙන් ඒ ධර්මයේ ලෝකේ අතුරුදහන් වෙනවා. එහෙනම් ඒ ධර්මයේ අතුරුදහන් වෙලා යන්නේ හේතු සහිතවයි. හේතු නැතුව නෙවෙයි. හේතු සහිතව ධර්මයේ පවතිනවා. හේතු සහිතව ධර්මයේ නැතිලා යනවා. ඉතින් ඒ වෙලාවේ කිම්බිල මහරහතන් වහන්සේට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාලා, පින්වත් කිම්බිල, තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ මේ ශාසනයේ සිටින භික්ෂුන් වහන්සේලාත්, ඒ වගේම භික්ෂුණීන් වහන්සේලාත්, ඒ වගේම උපාසකවරුනුත්, ඒ වගේම උපාසිකාවන් කියන මේ සිව්වන පිරිස තථාගතයන් වහන්සේට ගෞරව කරන්නේ නැතුව යනවා. අගාරවෝ විහරති අප්පතිස්සෝ. ඒ ගෞරවයත් එක්කම පවතින දෙයක් තමයි යටහත් පහත්කම කියන එක. භාග්‍යතුන් වහන්සේ ගෞරවය කියන වචනේත් එක්ක පාවිච්චි කරන ওই වචනේ. ඒ තමයි අගාරවෝ විහරති අප්පතිස්සෝ. ගෞරවයක් නැතුව වාසය කරනවා. ඒ වගේම යටහත් පහත්කම් නැතුව වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ, පින්වත් කිම්බිල, මේ සිව්වන පිරිස යම් දවසක තථාගතයන් වහන්සේට ගෞරව නොකරයිද, යටහත් පහත්කම් නොදක්වයිද, එදාට මේ සද්ධර්මයේ අතුරුදහන් වෙලා යනවා. මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට මේ සංසාර දුකින් නිදහස් කරවලා, සතර අපායෙන් නිදහස් කරවලා, ඒ අමා නිවනට පමුණුවන ධර්මය, ඒ ධර්මයට යමෙක් ගෞරව දක්වන්නේ නැද්ද? ඒ ධර්මයට යටහත් පහත්කම් දක්වන්නේ නැද්ද? එදාට මේ ධර්මයේ මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. ඒ වගේ මගපල ලාභී ශ්‍රාවක සංගරුවනට ගෞරව නොකරයිද, යටහත් පහත්කම් නොදක්වයිද, එදාට මේ සද්ධර්මය මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. ඒ වගේම සීලයට ගෞරව නොකරයිද, යටහත් පහත්කම් නොදක්වයිද, එදාට මේ සද්ධර්මය මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. යම් දවසක සමාධියට ගෞරව නොකරයිද, සමාධියට යටහත් පහත්කම් නොදක්වයිද, එදාට මේ ධර්මයේ ලෝකෙන් අතුරුදහන් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඊටාම හොඳින් දැනගෙන හිටියා, යම්තාක් තථාගතයන් වහන්සේට ගෞරව දක්වනවාද,
යටහත් පහත්කම් දක්වනවාද? ඒ තාක් මේ ශාසනයේ අතුරුදහන් වෙන්නේ නැතුව පවතිනවා. ওই කාරණේම මහා කස්සප මහරහතන් වහන්සේත් අහපු දෙයක්. දිනක් මහා කස්සප මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඒ වෙලාවේ මහා කස්සප මහරහතන් වහන්සේත් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සද්ධර්මය අතුරුදහන් නොවීම පිණිස මුලා නොවීම පිණිස බොහෝ කාලයක් මේ ලෝකේ පැවතීම පිණිස පවතින කරුණ මොනවාද? ඒ වගේම අතුරුදහන් වීම පිණිස පවතින කරුණ මොනවාද? මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් කස්සප මේ පඨවි ධාතුව ඒ කියන්නේ මහා පෘථුවියට මේ සද්ධර්ම අතුරුදහන් කරන්න බෑ කියනවා. ජලයට මේ සද්ධර්ම අතුරුදහන් කරන්න බෑ කියනවා. සුළඟට මේ සද්ධර්ම අතුරුදහන් කරන්න බෑ කියනවා. ගින්නට මේ සද්ධර්ම අතුරුදහන් කරන්න බෑ කියනවා. ඒ වගේම නැවක බඩු වැඩි වෙලා ඒ නැව ගිලිනවා වාගේ මේ ශාසනය අතුරුදහන් වෙන්නෙත් නෑ කියනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ පින්වත් කස්සප යම් දවසක භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාවන් තථාගතයන් වහන්සේට ගෞරව නොදක්වයිද යටහත් පහත්කම් නොදක්වයිද එදාට මේ සද්ධර්මයේ අතුරුදහන් වෙනවා. ඒ වගේම ශ්‍රී සද්ධර්මයට ආර්ය මහා සංඝ රත්නයට උතුම් සීලයට සමාධියට අප්‍රමාදයට ගෞරව නොදක්වයිද යටහත් පහත්කම් නොදක්වයිද එදාට මේ ශාසනය අතුරුදහන් වෙලා යනවා කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් බලාපොරොත්තු වුණා ඒ ශාස්ත්‍ර ගෞරවය සිත් තුළ දියුණු වීම ගැන. දේශනා අතර තියෙනවා ලස්සන දේශනාවක්. ඒ දේශනාවේදී බුදුරජාණන් වහන්සේ උගන්වනවා නොලද නිවන් අවබෝධයේ පිණිස නොලද ප්‍රඥාව උපදවා ගැනීම පිණිසත් නිවන් අවබෝධයේ පිණිස යම් ප්‍රඥාවක් ඉපදිලා තියෙනවා නම් Taman තුල ඒක දියුණු කර ගැනීම පිණිසත් අපිට කරුණු උපකාර කරනවා. ඒකට කියන ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියලා. ආදි කියන්නේ මුල් වෙන. බ්‍රහ්මචර්ය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නිවන් මඟට. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු කරලා අමා නිවන සාක්ෂාත් කිරීම පිණිස යම් ප්‍රඥාවක් අපිට අවශ්‍යයි. අන්නේ නොලද ප්‍රඥාව උපදවා ගන්නට ඉපදිලා යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒක දියුණු කර ගැනීම පිණිසත් කරුණු අපිට උපකාර වෙනවා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ පළවෙනි කාරණේ විදිහට පෙන්වා දෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ භික්ෂුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේට ගෞරව දක්වනවා. එහෙම නැත්නම් ඒ ධර්මයේ කියා දුන්න නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේට ගෞරව දක්වනවා. ඊටාම යටහත් පහත්කමින් යුතුව වාසය කරනවා. තීව්‍ර ලැජ්ජා බයක් ඇතුව වාසය කරනවා. එනම් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ප්‍රතිඵල ලබන ශ්‍රාවකයා තුල පිහිටිය යුතු විශේෂ ගුණයක් තමයි ශාස්ත්‍ර ගෞරවය. ඒ තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන අප්‍රමාණ ගෞරවය, අප්‍රමාණ යටහත් පහත් බව එයාගේ ශාසනය තුල දියුණුවක් කරා ගෙනියන්න උපකාර කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ ගෞරවයේ ගොඩනැගෙන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණින් විමසීමෙන්. ඒ ධර්මයේ තුල තමයි බුදු කෙනෙක්ව අපි දකින්නේ. ඒ ධර්මයෙන් තමයි බුදුරජාණන් වහන්සේ අපිට දකින්න පුළුවන්. ඒ ධර්මයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට දකින්න පුළුවන්.
ඒ ධර්මයෙන්මයි අපිට ආර්ය මහා සංඝ රත්නේ හඳුනා ගන්න පුළුවන්. මිහිඳු මහ රහතන් වහන්සේ ලෝකයේ ඉපදෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නෑ. නමුත් උන්වහන්සේ ධර්මයේ තුලින් සාස්තුන් වහන්සේ හඳුනාගත්තා. ඒ තෙරුවන් හඳුනාගත්ත මාර්ගය දියුණු කළා. උතුම් අරහත්ත්වයටපත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කිරෙහි ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඒ ධර්මයේ තුලින් අපි ලබා ගන්න දැනුම නුවණින් විමසීමෙන් අපි තේරුම් ගැනීම අපිට ඒ ගෞරවේ වැඩෙන්න ලොකු උපකාරයක් කරනවා. පින්වතුනි බුදු කෙනෙක් කියන්නේ ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නයක්. දවසක් එක බ්‍රාහ්මණෙක් හිටියා ද්‍රෝණ කියලා. ඒ ද්‍රෝණ බ්‍රාහ්මණයා එක නගරයක් තිබ්බ උක්කට්ටා කියලා. උක්කට්ටා කියන නගරයත් ඒ වගේම සීතව්වි කියලා නගරයක් තිබ්බා. ওই නගරේ අතර ටිකක් දුරයි. අද්ධාන මග්ග පටිපන්නෝ හෝති. එතකොට භාග්‍යතුන් වහන්සේ ඒ උක්කට්ටා නගරයත් සීතව්වි කියන නගරයත් අතර දීර්ඝ මාර්ගයට ගමන් කරන්න පටන් ගත්තා. ඒක වැලි පාරක් ඒක. ඒ කාලේ අද වාගේ කාපට් තාර පාරවල් තිබ්බේ නැහැ. වැලි පාරවල් තිබ්බේ. ඉතින් මේ වැලි පාරේ භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. මේ පිටිපස්සෙන් ද්‍රෝණ කියලා එක්තරා උගත් බමුණෙක් මේ පාර දිගේ ගමන් කරනවා. භාග්‍යතුන් වහන්සේ ටිකක් දුර වැඩම කරලා රුක් සෙවණකට වෙලා භාවනා ඉරියවෙන් වැඩ හිටියා. මේ ද්‍රෝණ බමුණා ඒ පාරේ එනකොට මේ අසාමාන්‍ය පාසටහන් දැක්කා. ඒ කියන්නේ පාසටහන් දැකලා තියෙනවා කලින්. ඒ විදිහේ පාසටහනක් දැකලා තිබ්බේ නෑ. ඒ සිරිපතුල සම පොළවේ පිහිටලා තියෙනවා. ලස්සන චක්‍ර ලකුණු පිහිටලා තියෙන වැල්ලේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ සක් ලකුණු තිබ්බා. ඒ කියන්නේ රෝද. නැමි ඒ කියන්නේ අර දහසක් තියෙන නිම්වලලු වලින් පරිපූර්ණ වෙච්චි ඊටාම ලස්සන චක්‍ර ලකුණු සිරිපතුලේ පිහිටියා. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඉතින් සක් ලකුණු වැල්ලේ පිහිටලා තියෙන සිරිපතුලේ බැලුවා මේනම් මිනිස්සෙක් ඉන්න බෑ. ඒ පියවර සටහන් දිගේ ටික ටික ඉදිරියට ගමන් කළා. යනකොට භාග්‍යතුන් වහන්සේ රුක් සෙවණක වාඩිලා ඉන්න භාවනාවේ ලං වුණා. ලම් වෙලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ද්‍රෝණ බ්‍රාහ්මණයා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ දෙවියෙක්වත්ද? කිව්වා පින්වත මම දෙවියෙක් නෙවෙයි. එහෙනම් ඔබ වහන්සේ ගාන්ධාරයෙක්වත්ද? නෑ මා ගාන්ධාරයෙකුත් නෙවෙයි. එහෙනම් ඔබ වහන්සේ යක්ෂයෙක්වත්ද? නෑ මා යක්ෂයෙකුත් නෙවෙයි. එහෙනම් ඔබ වහන්සේ මිනිසෙක්ද කියලා ඇහුවා. නෑ මා මිනිසෙකුත් නෙවෙයි. ද්‍රෝණ බමුණා ටී දීප උත්තරේ යාට වටහා ගන්න බැරුව ගියා. මේ ද්‍රෝණ බමුණක් අහනවා ස්වාමීනි දෙවියෙක්ද කියලා අහනකොට කිව්වා මා දෙවියෙකුත් නෙවෙයි. ගාන්ධාරයෙක්ද කියලා අහද්දී කිව්වා ගාන්ධාරයෙකුත් නෙවෙයි. යක්ෂයෙක්ද කියලා අහනකොට කිව්වා යක්ෂයෙකුත් නෙවෙයි. ඊළඟට මිනිසෙක්ද කියලා අහනකොට මිනිසෙකුත් නෙවෙයි. කවුද කියලා ඇහුවා වහන්සේ. ඒලයි බුදුරජාණන් වහන්සේ වදාළ හරි ලස්සන කරුණා. භාග්‍යතුන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය යම් කිසි කෙලෙසයක් ප්‍රහීන නොවීම නිසා යම් කිසි කෙලෙසයක් දුරු නොවීම නිසා යම් කෙනෙක් දෙවියන් අතර උපදීද තථාගතයන් වහන්සේට අන්නේ කෙලෙසි ප්‍රහීන වෙලා තියෙන්නේ කිව්වා. එන යම්කිසි කෙලෙසයක් යම්කිසි ආශ්‍රවයක් මුල් කරගෙන කෙනෙක් දෙවියන් අතර උපදිනවද
ආන්නේ ආශ්‍රවේ තථාගතයන් වහන්සේට ප්‍රහීන වෙලා තියෙන්නේ. උච්චින්න මූලා. සම්පූර්ණ මුල් ගැලවිලා තියෙන්නේ. තාල වත්තු කතා. තල් ගසක කරටිය කැඩෙනවා වගේ කරලා තියෙන්නේ. අනභව කතා සම්පූර්ණයෙන් අභාවයට පත් කරලා තියෙන්නේ. ආයතින් අනුපාද ධම්මා කිසි දිනයක එක හටගන්න නැති තත්ත්වෙට පත් කරලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය යම් කිසි ආශ්‍රවයක් ප්‍රහීන නොවීම හේතු කරගෙන කෙනෙක් ගාන්ධර්වයන් අතර යනවද? ගාන්ධර්වයෙක් බවට පත් වෙනවද? ආන්නේ ආශ්‍රවය තථාගතයන් වහන්සේට ප්‍රහීන වෙලා තියෙන්නේ. නැති වෙලා තියෙන්නේ. අභාවයට පත් වෙලා තියෙන්නේ. යම්කිසි කෙලෙසයක් මුල් කරගෙන කෙනෙක් යක්ෂයෙක් බවට පත් වෙනවද? තථාගතයන් වහන්සේට අන්නේ ආශ්‍රවය ප්‍රහීන වෙලා තියෙන්නේ. කරටියේ කැඩිච්ච තල් ගහක් වගේ වෙලා තියෙන්නේ. ආය කිසි දිනයක එක හටගන්න නැති තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. යම් කිසි ආශ්‍රවයක් මුල් කරගෙන යම් කෙලෙසයක් මුල් කරගෙන මිනිසයන් අතරට එනවද? තථාගතයන් වහන්සේට අන්නේ ආශ්‍රවේ ප්‍රහීන වෙලා තියෙන්නේ. නැති වෙලා තියෙන්නේ. අභාවයට පත් වෙලා තියෙන්නේ. ඒ විදිහට කියලා ඒ නිසා බ්‍රාහ්මණේ තේරුම් ගන්න මෙන්න මේ විදිහට ඒ තමා වතුර වලක් තියෙනවා. එතකොට මේ වතුර වලේ නෙළුම් මලක් හරි ඕලු මලක් හරි මානෙල් මලක් හරි හැදෙනවා. ඊට පස්සේ කාලයක් වතුරේ හැදිලා දවසකේ මල වතුරෙන් උඩට මතුවෙනවා. උඩට මතුවන දවසට ඒ මල පිපෙනවා. හැබැයි වතුරත් එක්ක එකතු වෙනවද? වතුරත් එක්ක සම්බන්ධයක් නැහැ. අන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය මේ ලෝකෙම ඉපදිලා මේ ලෝකෙම වැඩිලා මේ ලෝකෙත් එක්ක එකතු නොවි තථාගතයන් වහන්සේ වාසය කරනවා. මේ ලෝකෙත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මාට කියනවා බුද්ධ කියලා. ඒ නිසා මට කියනවා බුද්ධ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා පුණ්ඩරීකං යතා වග්ගු තෝ යේන උපලිප්පති අනුපලිත්තෝ මි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන යම්කිසි නෙළුම් මලක් පුණ්ඩරීකං යතා වග්ගු තෝ යේන උපලිප්පති නෙළුම් මලක් කවදාවත් පිපුණාට පස්සේ වතුරේ තැවරෙන්නේ නැහැ. දියේ නොතැවරෙන නෙළුමක් වාගේ. ඒ වාගේ තථාගතයන් වහන්සේ මේ ලෝකෙත් එක්ක එකතු වෙන්නේ නැහැ කියනවා. මේ ලෝකයේත් එක්ක එකතු කරන යම් රාගයක් ඇද්ද? යම් ද්වේෂයක් ඇද්ද? යම් මෝහයක් ඇද්ද? ඒවා තථාගතයන් වහන්සේට ප්‍රහීන වෙලා තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන ඒ නිසා මට කියනවා බුද්ධ කියලා. එහෙනම් ඒ වාගේ දුර්ලභ ශාස්ත්‍ර සම්පත්තියක් තමයි බුදු කෙනෙක් කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා කෙරෙහි නිසක වෙන්න කියලා උන්වහන්සේම අපිට දේශනා කළා. දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක හිටියා තාපසයෙක් කේනිය කියලා. එයා තාපසාරාමයක් කරගෙන තමයි හිටියේ. ඒ වගේම එයාට යාළුවෙක් කියලා සීල කියලා බ්‍රාහ්මණයෙක්. දවසක් මේ කේනිය හිටි අංගුත්තරාප කියන ගම් පළාතේ භාග්‍යතුන් වහන්සේ චාරිකාව යන අතරේ ඒ ගම් පියසට වැඩම කළා. ඉතින් මේ කේනියට ආරංචි වුණා මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙලා දැන් සම්මා සම්බුදුරෙක් බවට පත් වෙලා දැන් ධර්මප්‍රචාරී යන අතරේ අපේ ගම් පළාතට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ මේ කේනිය එතෙන්ට ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කළා. හරි සතුටක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන කියලා දුන්නා. චතුරාර්ය සත්‍ය කියලා දුන්නා. හරි සතුටුයි. කීව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කැමති හෙට දානෙට අපේ ආශ්‍රමයට වඩිනවා නම්. ඒලයි බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මී කේනිය
මහා කෝ කේනිය බික්කු සංඝෝ කේනිය භික්ෂු සංඝයා විශාල 1250ක් ඉන්නවා මෙතන කිව්වා. ඒ වගේම ඔබ මේ බ්‍රාහ්මණයන්ට හිතවත් කෙනෙක් ඒ නිසා මේක ඕනේ කිව්වා. ඒ වෙලාවේ කේනිය කියන අනේ භාග්‍යතුන් වහන්සේම කියන්න එපා. මට ඔය 1250 මහා ප්‍රශ්නය නෙවෙයි භාග්‍යතුන් වහන්සේ වඩින්න කිව්වා. දෙවනි පාරත් කියන මහා කෝ කේනිය භික්ඛු සංඝෝ කේනිය භික්ෂු සංඝයා විශාලයි මෙතන 1250ක් ඉන්නවා කිව්වා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට ආයි කියන අනේ ස්වාමීනි එහෙම කියන්න එපා. මට ඔය 1250 මහා ප්‍රශ්නය නෙවෙයි භාග්‍යතුන් වහන්සේ වඩින්න. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නිහඬව ඒ ඇරයුම පිළිගත්තා. ඊට පස්සේ මෙයා උදේ දැන් රාත්‍රියේ ගියා හවස ගිහිල්ලා තමන්ගේ ඥාතීන්ට කිව්වා මෙහෙම දානෙට වඩිනවා භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයා. ඒ නිසා මට උදව් කරන්න එක දානෙ ලැහැත්ති කරන්න. ඉතින් මහන්සි වෙලා උදේ වුණ දානෙ ලැහැත්ති කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ සීල කියන බ්‍රාහ්මණයා ව්‍යායාම පිණිස අද වගේ තමයි ඉස්සරත් ව්‍යායාම පිණිස ඇවිදලා තියෙනවා. තමන්ගේ ශිෂ්‍යයෝ 300ක් හිටියා. ඒ ශිෂ්‍යයෝන් එක්ක ව්‍යායාම පිණිස ඇවිදින අතරේ අර ආශ්‍රමයට ආවා. ඇවිල්ලා බලනකොට මහා උත්සවයකට ලැහැත් තියෙනවා. හිතන්නකෝ 1250කට දාන හදනවා කියන්නේ මේ 100ක් නමකට දාන හදන්න ඕගොල්ලෝ ගන්න මහන්සිය නේද? 1250ක් කියන්නේ චූටි එකක් නෙවෙයි. පිරිසක් දර පරනවා, පිරිසක් වාජන හොදනවා, පිරිසක් පාඩි නාසනේ හදනවා. ඇහුවා මේ සීල බ්‍රාහ්මණ මොකද කියන්නේ? හෙට මගුල් ගියක්වත්ද කියලා ඇහුවා. නැත්තම් බිම්බිසාර රජුරවත් එනවද කියලා සීනාවත් එක්ක ඔබතුමා බලන්න. නෑ මගුල් ගියක් නෙවෙයි. බිම්බිසාර රජුරු එන්නෙත් නෑ මෙතෙන්ට. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මේ ගම් පළාතට ඇවිල්ලා තින උන්වහන්සේ අරහං සම්මා සම්බුද්දයි මේ ආදී සම්බුදු ගුණ වලින් යුක්තයි. ඒ භාග්‍යතුන් වහන්සේට මං දානෙට ආරාධනා කළා හිට වඩින්න කියලා. ඒකයි මේ ලැහැත් තියෙන්නේ. පින්වතුනි බුද්ධ කියලා කියනකොට අර සීල බ්‍රාහ්මණයාගේ වෙනසක් ඇති වුණා. මෙයා අහනවා බුද්ධෝසිබෝ කේනිය වදේසි බුද්ධ කියලාමද කේනිය කියන්නේ? ඔව් බුද්ධෝසි බුද්ධ කියලාමයි කියන්නේ. ආයමත් අහනවා මේ සීල බුද්ධෝසිතං කේනිය වදේසි බුද්ධ කියලාමද කියන්නේ? ඔව් බුද්ධ කියලා කියන්නේ. ඒලායි මේ සීල බ්‍රාහ්මණයා කියනවා කේනිය මේ බුද්ධ කියන වචනය මේ ලෝකේ අතිශයින්ම දුර්ලභයි කිව්වා. ඊට පස්සේ මෙයා ගියා ඒ ඇහැවස දැන් මේ වෙලාවේ මට ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න. බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා. ඊට පස්සේ මෙයා දකුණු අත දික් කරලා කිව්වා ආන්නර නිල් වන පියසි වැඩ ඉන්නවා කිව්වා. ඉතින් තමන්ගේ ශිෂ්‍යයෝ 300ත් එකතු කරගෙන එතෙන්ට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේව දැක්කට පස්සේ මෙයා බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කළා. කරලා මෙයා කියනවා ස්වාමීනි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හොඳ මහාන වෙන්න නෙවෙයි කිව්වා. ඔබ වහන්සේ සුදුසු රජෙක් ඉන්න කිව්වා. චක්කවර්ති මහ රජෙක් ඉන්න ඔබ වහන්සේ සුදුසු කිව්වා. ඒලයි බුදුරජාණන් වහන්සේ වදාලා රාජා හමස්මි සීල ධම්ම රාජා අනුත්තරෝ ධම්මේන චක්කම් පවත්තිමි තං වේ අපපතිවත්තියන්. සීල මමත් රජෙක් තමයි කියනවා. මට කියන්නේ ධර්ම රාජ කියලා. ධර්මයෙන් තමා ධර්ම චක්‍රේ පවත්වන්නේ. ඒක ලෝකි කාටවත් ආපස්සට හරවන්න බැරි එකක් කිව්වා. ඒලයි සීල අහන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්ම රාජ නම් ඒ ධර්මයේ රාජ්‍ය තුල ඒ අයිරිම්මේ අනසක පවත්තන සිම්පතිය කවුද කියලා හැවුවා. කීවා පින්වත් සීල ඒ තම අනුජාත සාරිපුත්තයන් වහන්සේ. ඒ සාරිපුත්තයන් වහන්සේ මා විසින් පවත්වන ධර්ම චක්‍රය ඒ අයිරිම්ම පවත්වන්න දක්ෂයි. ඒලායි බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් කියන මේ සීලට
සීලට කියනවා අවිඤ්ඤේයං අවිඤ්ඤාතං භාවී තබ්බංච භාවිතං පහා තබ්බං පහීනං තං තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන අවිඤ්ඤේයං අවිඤ්ඤාතං යම්තා අවබෝධ කළ යුතු දේවල් නැද්ද මේ ලෝකේ ඒ සියල්ලම අවබෝධ කළා. භාවී තබ්බංච භාවිතං යම්තා සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කළ යුතුද ඒ සියල්ලම දියුණු කළා ප්‍රගුණ කළා. පහතබ්බම් පහීනං මේ ජීවිතයේ ඇතුලින් ප්‍රහාණය කළ යුතු මේ ජීවිතයේ ඇතුලින් අත්හල යුතු දේ ඇද්ද ඒ සියල්ලම ප්‍රහාණය කළා. තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන ඒ නිසා මාව බුද්ධ කියලා ආඳුනගන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. විනයස්සු මයි කංකං අදිමුච්ඡස්සු බ්‍රාහ්මන දුර්ලභං දස්සනං හෝති සම්බුද්ධානං අභින්නසෝ. විනයස්සු මයි කංකං මා කෙරෙහි යම් සැකයක් ඇද්ද ඒක අත්හරින්න. අදිමුච්ඡස්සු බ්‍රාහ්මන ශ්‍රද්ධාවෙන් හිත ඒ තුල බැස ගන්න. දුර්ලභං දස්සනං හෝති සම්බුද්ධානං අභින්නසෝ. මේ සම්මා සම්බුදුවරයෙක් දකින්න ලැබීම අතිශයින්ම ලෝකේ දුර්ලභ දෙයක්. ඉතින් ඒ වෙලාවේ මේ සීලගේ හිතේ ඇති වුණා විශාල ගෞරවයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි. ඒ ඇති වුණ ගෞරවය බලන්න කොච්චර දුරට මේ සීල බ්‍රාහ්මණයා ගිනිච්චද කියන්නේ. ඒ වෙලෙම ඒ සීල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කළා. කරලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගෝලයන්ට කිව්වා කැමති නම් යන්න කැමති නම් නතර වෙන්න කිව්වා. මා දැම්මම පැවිදි වෙනවා කිව්වා. පැවිදි වෙලා ඊතා ඉක්මනින් උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණා. පත් වෙලා බලන්නේ ඇතුණ ගෞරවය ඒ උතුම් නිකලෙස් බවට පත් කළාට පස්සේ කොච්චර ඒ ගෞරවයේ තව තවත් දියුණුනාද කියන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරගෙන කියනවා තුවං බුද්ධෝ තුවං සත්තා තුවං මාරා විභූ මුනි තුවං අනුසේ චිත්වා තින්නෝ තාරේසි මම් පජං. තුවං බුද්ධෝ ඔබමයි බුදුරජාණන් වහන්සේ. තුවං සත්තා ඔබමයි ශාස්ත්‍රුන් වහන්සේ. තුවං මාරා විභූ මුනි ඔබමයි මේ මාර සේනාව පරාජය කළ දිනු කෙනා. තුවං අනුසේ චිත්වා තින්නෝ තාරේසි මම් පජං මේ සිතේ හටගන්න සියලු කෙලෙස් අනුසය සැඟවුන සියලු කෙලෙස් ප්‍රහාණය කරලා මේ සසරින් එතෙර වුණා. අපිවත් මේ සසරින් එතෙර කරවනවා. උපදීති සමතික්ඛන්තා ආසවාති පදාලිතා සීහෝසි අනුපාදානෝ පහීන බය බේරවා. කිසිම කෙලෙස් සහිත කර්මයක් ජීවිතය තුළ දකින්න නැහැ. සියල්ල ප්‍රහාණයලා ගිහිල්ලා ආසවාති පදාලිතා හැම ආශ්‍රයයක්ම දුරු කරලා ඉන්නේ. සීහෝසි අනුපාදානෝ පහීන බය බේරවා. හැම බය වෛර නැති කරපු සිංහ රාජී කැලේ වාසය කරනවා වගේ ඒ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට බලන්න ඒ වාගේ සම්මා සම්බුදුරේ කෙරෙහි සිතේ ඇතිවුණ ප්‍රසාදේ නේද ඒ උතුම් මහරහතන් වහන්සේ නම වට පත් කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම තිස්සේම දේශනා කළා ඒ ශාස්ත්‍රු ගෞරවය අපේ හිත තුළ ඊටා මනවින් පිහිටුවා ගන්න කියලා. ඒ යටහත් පහත් බව ඊටා මනවින් ජීවිතය තුළ පිහිටුවා ගන්න කියලා. ඒ ශාස්ත්‍රු ගෞරවය ධර්ම ගෞරවයේ උපද්දවලා දෙනවා. ඒ ශාස්ත්‍රු ගෞරවය සංඝ ගෞරවයේ උපද්දවලා දෙනවා. ඒ ශාස්ත්‍රු ගෞරවයේ සීල ගෞරවයේ උපද්දවලා දෙනවා. ඒ ශාස්ත්‍රු ගෞරවයේ සමාධියට ගෞරවයේ උපද්දවලා දෙනවා. ඒ ශාස්ත්‍රු ගෞරවය අප්‍රමාදයට ගෞරවය උපද්දවලා දෙනවා. පින්වතුනි දවසක් බුදුරජාණන් වහන්සේගේ කාලේ
හිටිය නිග්‍රෝධ කියලා තාපසී. ඒ තාපසයා බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ප්‍රසාදයක් මුලදී තිබ්බේ නෑ. දවසක් එක උපාසක කෙනෙක් ඒ නිග්‍රෝධ තාපසයා මුණ ගැහෙන්න ගිය වෙලාවේ එයා තමන්ගේ ශිෂ්‍යයොත් එකතු කරගෙන උච්චා සද්දා මහා විශාල කෑකොස්සන් ගහමින් දෙතිස් කතා කර කර ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ ඒ උපාසකතුමා එකපාරම කියනවා මේ අපේ භාග්‍යතුන් වහන්සේ නම් මෙහෙම අපේ භාග්‍යතුන් වහන්සේ නම් ඊටාම නිහඬ ජීවිතයක් ගත කරන්න කිව්වා. ඉතින් ඒලා නිග්‍රෝධයට හිතට සතුටු නෑ. එයා කියනවා මේ ඔය ඉතින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඒ හැකියාව ඔක්කොම කැලේ තියෙන්නේ කියලා. ඒක එළියට එන්නේ නැත්තේ කියනවා. එළියට ආවොත් මොකද වෙන්නේ? ඒ පස්ස අහනකොට ඒවට උත්තර දෙන්න මේක බුදුරජාණන් වහන්සේ දිව්‍ය කණින් ශ්‍රවණය කළා. ශ්‍රවණය කරලා ඔන්න බලනකොට වාග්යතුන් වහන්සේ වඩිනවා ආරාමෙට. මේ ක්‍රෝධ කලබල වෙලා කට්ටිය නිහඬ කරලා ඉතින් ඊටාම යටහත් පහත්කම් ඇතුව ආසනයක් පිළියෙල කරලා වාඩි කෙරෙව්වා. එයත් පුංචි ආසනයක් අරගෙන වාඩි වුණා. ඉතින් ඒලායි බුදුරජාණන් වහන්සේ මෙයත් එක්ක විශාල දහම් සාකච්ඡාවක් කළා. කරලා අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ දහම් කතාව අවසන් කරනකොට අර උපාසකතුමා කිව්වා දැන් ඔබතුමා කිව්වා නේද භාග්‍යතුන් වහන්සේ මේ කැලේ තමා මේ හැම දෙයක්ම ඔව් මේ එළියට එන්නේ නැත්තේ මේ පරිසරට බයේ පස්සට උත්තර දෙන්න බෑ කියලා කිව්වා. දැන් මොකද කියලා හැව්වා. ඉතින් ඒ වෙලාවේ එයා කියනවා නේ මගෙන් වැරද්දක් උනේ සමා වෙන්න කියලා. අන්න ඒලා බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් නිග්‍රෝධ ඔබ වයසක කෙනෙක් ඒ වගේම දැනුම් තේරුම් ඇති කෙනෙක් විදිහට ඔබට බැරි වුණා නේද කියලා අහනවා. බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේශේති. ඒ භාග්‍යතුන් වහන්සේ සම්බුදුවරේ ඒ අවබෝධයේ පිනිස ධර්මයේ දේශනා කරන කෙනෙක් නේද කියලා ඔබට තේරුම් ගන්න බැරි වුණා කියනවා. ඊට පස්සේ ඊට කලින් බුදුරජාණන් වහන්සේ අහනවා මේ නිග්‍රෝධගේ නිග්‍රෝධ දැන් ඔබේ ආචාර්යවරු ඔබේ ආචාර්ය පරම්පරාවෙන් ඔබ අහලා නැද්ද කියලා අහනවා මේ තථාගතවරු කියන්නේ අතීතයේ යම් බුදුවරයෙක් වැඩ හිටියද ඒ සම්මා සම්බුදුවරු මේ ආරණ්‍ය සීනාසන වලට වෙලා හුදකලාවේ සිංහ රාජ්‍ය වාගේ බියසක නැති හිතින් වාසය කරනවා. මේ ඔබ වාගේ මේ කතා පිරිසත් එක්ක දෙතිස් කතා කර කර ඉන්න කෙනෙක් නෙවෙයි කියලා අහලා තියෙනව නේද කියලා ඇහුවා. ස්වාමීනි මම අහලා තියෙනවා. අන්න ඒලායි බුදුරජාණන් වහන්සේ වදාලා තා නිග්‍රෝධය ඔබට බැරි වුණා නේද වටහා ගන්න. බුද්ධෝසු භගවා බෝධාය ධම්මං දේශේති. ඒ වාග්යතුන් වහන්සේ සම්බුදුවරයෙක්. ඒ වගේම ඒ අවබෝධය ඇති කරගන්න ශ්‍රාවකයන්ට ධර්මයේ කියනවා. දන්තෝසු භගවා දමතාය ධම්මං දේශේති. තමන් වහන්සේ දමණයටපත් වෙලා ලෝකයා දමණය කරන්න ධර්මයේ දේශනා කරනවා. සන්තෝසු භගවා සමතාය ධම්මං දේශේති. තමන් වහන්සේ ශාන්ත වෙලා ලෝකේ ශාන්ත හිත් ඇති කරගන්න ධර්මයේ දේශනා කරනවා. පරිනිබ්බුතෝසු භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. තමන් වහන්සේ පිරිනිවන් පාලා පිරිනිවීම පිණිස තමන් වහන්සේ මේ ලෝකෙට ධර්මයේ දේශනා කරනවා. ඉතින් ඒ නිසා පින්වතුනි අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුවරේ. උන්වහන්සේ අවබෝධයේ පිණිස දහම් දෙසූ කෙනෙක්. තමන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ අවබෝධ කළ ධර්මයේ ලෝකයට අවබෝධ කරන්න උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ ජීවිතේ ශාන්ත බවට පත් කරගත්තා. මේ රාගාදී කෙලෙස් නැසලා දාලා
ඒ ඇවිස්සුණු ස්වභාවය සම්පූර්ණයෙන් දුරු කළා. ශාන්ත භික්ෂුවක් බවට පත් වුණා. උන්වහන්සේ ලෝකේ ශාන්ත හිත් ඇති කරන්න ධර්මයේ දේශනා කළා. උන්වහන්සේ දමණයටපත් වුණා. උන්වහන්සේ ලෝකයාව දමණය කරන්න ධර්මයේ දේශනා කළා. දවසක් එක හිටියා මාගන්ධිය කියලා බ්‍රාහ්මණයෙක්. එයා බුදුරජාණන් වහන්සේට චෝදනාවක් කළා මේ බුදුරජාණන් වහන්සේ මේ දියුණුව වනසන කෙනෙක් කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මාගන්ධියට කියනවා චක්කුං කෝ මාගන්ධිය රූපාරාමං රූප රතං රූප සම්මුදිතං. මාගන්ධිය මේ ඇස කියන දේ රූපයේ තුල තමයි පවතින. ආරාමයේ කියන මොකද්ද? අපි නතර වෙන තැන. එතකොට මේ ඇස කියන දේ රූපයේ තුල තමයි වාසය කරන්නේ හැමතිස්සෙම. රූප රතං රූපේට ඇලී තමයි වාසය කරන්නේ. රූප සම්මුදිතං ඒ රූපයෙන්ම සන්තෝෂ. ඒකනේ අපි කැමති පින්තූර බිත්තිය ගහ ගන්නවානේ. එතකොට යම්කිසි ඇහෙන් යම්කිසි දෙයක් දැකිය යුතුද ඒක අපි නිතර දකින තැනක ගහ ගන්නවා පේන්න. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ පාරේ යනකොට අපිට සින්දුවක් ඇහුනොත් සමහරට ඒ පටි අරගෙන ආය අහන්නනේ. හේතුව මොකද? මේ ඇස කියන දේ රූපයේ තුල තමයි වාසය කරන්නේ. රූපයට ඇලිලා තමයි වාසය කරන්නේ. රූප සම්මුදිතං මේ රූපයෙන් සතුට වෙවි තමයි මේ ඇස තියෙන්නේ. තන් තථාගතෝ දන්තං තථාගතයන් වහන්සේ මොකද කළේ? ඊ ඇස දමණය කළා. ගුත්තං ආරක්ෂා කළා. රක්කිතං ඊ ඇස රැකගත්තා. සංවරං ඊ ඇස සංවර කළා. තස්සච සංවරාය ධම්මං දේශේසි ඒ ඇස දමණය කිරීම පිණිස ලෝකෙට ධර්මයේ දේශනා කරනවා. මේ කන කියන්නේ ශබ්දයේ තුලම පවතින දෙයක්. ශබ්දයට ඇලලා තමයි මේ කන තියෙන්නේ. ඒ ශබ්දයෙන්ම සතුටු වෙනවා. තන් තථාගතු දන්තං තථාගතයන් වහන්සේ කන මොකද කළේ? දමණය කළා. සංවර කළා. පාලනය කළා. තස්සච සංවරාය ධම්මං දේශේසි ඒ සංවර කරගන්න ලෝකයට ධර්මයේ දේශනා කළා. ඒනම් දන්තෝසු භගවා දමතාය ධම්මං දේශේති භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන් දමණයටපත් වුණා. දමණයටපත් වෙලා ලෝකේ දමණය වීම පිණිස ධර්මයේ දේශනා කළා. කායේන චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ මේ ඇහැ සංවර කරගන්න එක කොච්චර හොඳ දෙයක්ද? මේ කන සංවර කරගන්න එක කොච්චර හොඳ දෙයක්ද? මේ නාසය සංවර කරගන්න එක කොච්චර හොඳ දෙයක්ද? මේ දිව සංවර කරගන්න එක කොච්චර හොඳ දෙයක්ද? මේ කය සංවර කරගන්න එක කොච්චර හොඳ දෙයක්ද? මේ මනස සංවර කරගන්න එක කොච්චර හොඳ දෙයක්ද? කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවතෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුංචතු. මේ කයෙන් සංවර වීමත් හොඳයි. මේ වචනයෙන් සංවර වීමත් හොඳයි. මේ මනස සංවර කර ගැනීමත් හොඳයි. සබ්බත් සංවරෝ සාදු මේ සියලු දේ සංවර කිරීම ඊටා හොඳයි. සබ්බත් සංවරෝ බික්ඛු සබ්බ දුක්ඛා පමුංචතු. සියල්ලෙන්ම සංවර වෙච්ච භික්ෂුව මොකද නිදහස් වෙන්නේ? සියලු දුකින් නිදහස් වෙනවා. සියලු සැපයට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දමනය හරි ආශ්චර්යයි. උන්වහන්සේගේ තිබුණු සංවරය හරි ආශ්චර්යයි. දවසක් අනාථ පිණ්ඩික සිටුතුමා එක්තරා ප්‍රදේශයකට ව්‍යාපාර කටයුතු කරන්න ගියා රජගහ නුවරට. එතකොට එතුමාගේ ගම කොහෙද තිබ්බේ? සවැත් නුවර.
ඉතින් එදා වැඩට රාජකාරියට ගියාට වෙනදා වාගේ රජගහනුවර හිටු සිටුතුමා විශේෂ සැලකිල්ලක් දක්වන වෙන කටයුත්තක යෙදිලා. ඉතින් ඒලා ඇහැව මොකද වෙනදා මාවට පස්සේ ඔබ ඊටාම ආදරයෙන් කතා බහ කරන අද මා ගැන විශේෂ සැලකිල්ලක් නැහැ. ඇයි මේ කියලා. කීව අන්න වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකී පහළ වෙලා මේ වේළුවනාරාමේ වැඩ ඉන්නවා මේ. ඉතින් උන්වහන්සේට මේ දානේ පිළියෙල කරනවා අපි හෙට දවසේ මේමයි කියලා. ඇහැවනේ භාග්‍යතුන් වහන්සේ බලන්න යන්න බෑද දැන් කියලා. කීවා සිටුතුමනි මේ දැන් වෙලාව නෙවෙයි කිව්වා. තථාගතවරු හැමතිස්සෙම මුණ ගැහෙන්න අමාරු උන්වහන්සේලා කැලේ ඉන සිංහ රාජු වාගේ තමයි වාසය කරන්නේ. ඉතින් ඒ නිසා නිතර මුණ ගැහෙ හෙට උදේ පුළුවන් කිව්වා. ඊට පස්සේ රෑ දැන් මේ බුද්ධානුස්සතියට හිත වැටුණා. හිතන අරහං රාගයක් නෑලු හිතේ, තරහක් නෑලුවේ හිතේ, ඉරිසියාවක් නෑලුවේ හිතේ, නිකලෙස්සිලාලු සියලු ලෝක ගැන දන්න කියලා දැන් බුද්ධානුස්සතිය යෙදෙනවා. යෙදෙන්න එයාගේ හිතේ ඇති වෙනවා ඊටාම පිරිසිදු බවක්. ඒකින් දීප්තියක් ඇති වුණා. රායද කියලා හොයන්න බෑ. නැගිට මහරේ උදේ කියලා පිටත් වුණා. දොරවල් දෙවිවරු තමයි අරලා දීලා තියෙන්නේ. අමනුෂ්‍යයන් තමයි දොරවල් විවෘත කළේ. ටිකක් දුර යනකොට මේ සිටුතුමාට එකපාරම ඇති වුණා සෝහන ළඟින් යනකොට බයක් ඇති වුණා. ඒත් එක්කම හිත ගැස්සුණා. අර ආලෝකය අතුරුදහන් වුණා. අතුරුදහන් එනකොටම අහසින් සීවක කියලා යක්ෂයෙක් කතා කරනවා. සතං අත්ති තතං අස්ස සතං අස්ස තරි රත. ඔව් අස්සයෝ 100ක් ලැබුණට වැඩි. ඇත්තු 100ක් ලැබුණට වැඩි. සතං සංඥා කඤ්ඤා සහස්සාන ආමුත්තමනි කුණ්ඩල සියලු අබරණින් සැරසු කන්‍යාවන් ලක්ෂයක් ලබනවට වඩා බුදු කෙනෙක් බලන්න යම් පියවරක් තියනවාද යම් අඩියක් තියනවාද ඒ අර සියල්ලම පරදවා ඒ පියවර ජය ගන්නවා කිව්වා. හරි සතුටුයි. ආයෙත් හිත ප්‍රසන්න වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැනගත්ත දැන් මේ සිටුවරයා එනවා තථාගතයන් වහන්සේ ගැන මෙයා පහදිනවා ධර්මාවබෝධ කරන කෙනෙක් අග්‍ර උපස්ථායක බවට පත් වෙනවා. එන මාර්ගයේ ඇවිල්ලා රුක් සෙවණක වැඩ හිටියා. සුදත් කියලා කතා කළා. ගිහි නම. හරි සතුටුයි. මගේ නම කියලාම කතා කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා වන්දනා කරලා අහනවා ස්වාමීනි සනීපෙට නිින්ද ගියාද රාත්‍රිය කියලා හැව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බදාචි සුඛං සේති බ්‍රාහ්මනෝ පරිනිබ්බුතෝ යෝන ලිප්පති කාමේසු සීති භූතෝ නිරූපදී. සබ්බදාචි සුඛං සේති හැමදාම සනීපෙට නිදා ගන්නවා කියනවා. බ්‍රාහ්මනෝ පරිනිබ්බුතෝ ඒ නිකලෙස් වූ රහතන් වහන්සේලා හැමදාම සනීපෙට නිදා ගන්නවා කියනවා. යෝන ලිප්පති කාමේසු සීති භූතෝ නිරූපදී. යම් කිසි රහතන් වහන්සේ නම මේ කාමයට ඇලුම් කරන්නේ නැද්ද? මේ කාමයට එක්ක තැවරෙන්නේ නැද්ද? මේ කාමයෙන් වෙන්වි වාසය කරනවද? සීති භූතෝ සීතල වෙලා ගිහිල්ලාද ජීවිතේ? කෙලෙස් සහිත කර්ම ජීවිතය තුල දකින්න නැති ඒ සිසිල් වී ගිය කෙලෙස් සහිත කර්මයන්ගෙන් නිදහස් වූ සියලු කාමයට නොඇලී සිටින යම් රහතන් වහන්සේ නමක් වැඩ සිටිද්ද ඒ රහතන් වහන්සේ තාම සනීපෙට නිදා ගන්නවා කිව්වා. එනම් මේ ලෝකේ ඒ අපගේ සාතුන් වහන්සේ දෙවියන් මිනිසයන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා. උන්වහන්සේගේ ජීවිතය තුළ තිබ්බ සීලය මේ ලෝකේ කා එක්ක සමාන කරන්න බැරි එකක්. බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයට පත් වෙලා
කල්පනා කළා මට වඩා සීලයෙන් ගුණේ යුක්ත කෙනෙක් ඉන්නවද ගුරුවරයෙක් විදිහට තියාගෙන උපස්ථාන කරන්න ගෞරව දක්වන්න සම්මාන දක්වන්න බැලුවා දෙවියන් අතරවත් ඉන්නවද හොයාගන්න කෙනෙක් නැහැ බැලුවා බඹුන් අතර ඉන්නවද හොයාගන්න කෙනෙක් නැහැ බැලුවා මිනිසයන් අතර ඉන්නවද හොයාගන්න කෙනෙක් නැහැ තමන්ගේ සීලයට සමාන කෙනෙක් හොයාගන්නත් නැහැ වැඩි කෙනෙක් ගැන කතා කරන දෙයක් නැහැ තමන්ගේ සමාධියට සමාන කෙනෙක් හොයාගන්නත් නැහැ වැඩි කෙනෙක් ගැන කොහොමත්ම කතා කරන දෙයක් නැහැ තමන් වහන්සේගේ ප්‍රඥාව තමන් වහන්සේගේ විමුක්තිය තමන් වහන්සේගේ විමුක්ති ඥාන දර්ශනයට සමාන කරන්න පුළුවන් කෙනෙක්වත් ඊට වඩා වැඩි කෙනෙක්වත් මේ දෙවියන් මිනිස්යන් අතර හිටියේ ඒ නිසා කල්පනා කළා මා යම් ධර්මයක් අවබෝධ කළාද ඒ ධර්මයේම මාගේ සාත්තුන් වහන්සේ බවට පත් කරගෙන මා ගෞරව කරමින් වාසය කරනවා. ඉතින් ඒ නිසා ඒ වාගේ දුර්ලභ සාත්තු සම්පත්තියක් තමයි අපිට මේ මුණ ගිහිලා තියෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපේ අප්‍රමාණ ගෞරවයක් හිතුල තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න මඟ ටික ටික ජීවිතය තුළ දියුණු කරන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේට ගෞරව කරන කෙනා ඒ ධර්මයට ඒකාන්තයෙන්ම ගෞරව සම්මාන දක්වනවා. යටහත් පහත්කම දක්වනවා. අනිවාර්යයෙන්ම සංඝයාට ගෞරව කරන සංඝයාට යටහත් පහත්කම් දක්වනවා. සංඝ ගෞරවයෙන් යුක්ත කෙනෙක් බවට කෙනෙක්ට සංඝයා කෙරෙහි ගෞරවය නැත්නම් එයා තුළ නැත්තේ මොකද්ද? එයා තුළ බුද්ධ ගෞරවය ගිලිහිලා ගිහිල්ලා. එහෙනම් යම් කෙනෙක් තුළ සංඝයා කෙරෙහි ගෞරවය තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය හිතේ තියෙනවා නම් යම් කෙනෙක්ගේ සීල ගෞරවය තියෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙනවා නම් සමාධියට ගෞරව දක්වනවා යා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව දක්වනවා නම් එහෙනම් ඒ ශ්‍රාවකයා තමයි ටික ටික තමන්ගේ සීලේ සම්වර වෙන්නේ. සීලයෙන් ටික ටික යා සම්වර වෙන්න පටන් ගන්නවා. මොකද එයාට තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන ලොකු ගෞරවයක්. එයා කැමති නෑ යමක් බුදු කෙනෙක් එපා කිව්වද ඒ දේ කරන්න එයා සූදානම්ද? එයා සූදානම් නෑ. යමක් බුදුරජාණන් වහන්සේ කරන්න කිව්වද ඒ දේ කරන්න එයා සූදානම්. අන්න එයා සිල් රකින්න ශ්‍රාවකී බවට පත් වෙනවා. එයා හිතේ හටගන්න දේශේ පවත්තන්නේ. එයා කල්පනා කරන්නේ මගේ සාත්තුන් වහන්සේ මේක පහාණය කරන්න කිව්වා. සාත්තුන් වහන්සේ කියා දුන්නා මේක අහිත පිණිස පවතිනවා. මේක දුක් පිණිස පවතිනවා. ඒ නිසා මේක මා ප්‍රහාණය කළ යුතුයි කියලා එයා දේශේ පවත්තන්නේ නැති කෙනෙක් කියනවා. එයා ඉරිසියා පවත්තන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. එයා කරුණා මෛත්‍රී ජීවිතය තුළ දියුණු කරන කෙනෙක් බවට පත් වෙනවා. මොකද හේතුව එයාට තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන ලොකු පැහැදීමක්. නගරූපම කියලා තියෙනවා දේශනාවක්. ඒකේ බුදුරජාණන් වහන්සේ වදාලා නගරයක් තියෙනවා. ඒ නගරේ ආරක්ෂිත ක්‍රම 7ක් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම ආභ්‍යන්තරේ විශේෂ කාරණා 4ක් තියෙනවා. ඒ 4න් යුක්ත ඒ නගරයට කිසි හතුරෙකුට ඇතුල් වෙන්න බෑ කියනවා. සියලු සතුරන් පරදවල ජය ගැනීමේ කුසලතාවේ ඒ රාජ්‍යයට තියෙනවා. ඒකේ රාජ්‍යය තුල තියෙන එක කාරණයක් තමයි ඒ නගරයේ මැද්දේ තියෙනවා ස්තම්භයක්. විශාල කණුවක්. දැන් ඔබ ඉදිරියේ කණුවක් තියෙන. ඒ වාගේ ගලෙන් හදපු රවුම් කණුවක් තියෙනවා. උස කණුවක්. ඒ වගේම ගැඹුරට පොළවේ හිටවලා තියෙනවා. ඒකට කියනවා ඒසිකා ස්තම්භය කියලා. ඒසිකා ස්තම්භය, ඒසිකා කණුව. මේක කළු ගලෙන් හදලා ගැඹුරට වල දාලා කිසි හුළඟකට කම්පා කරන්න බෑ ඒක. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඒසිකා ස්තම්භය ඒ නගරයට ඇතුල් වෙන සතුරන් පරාජයට පත් කරලා ඒ සතුරන් එලවලා දාලා නගරේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕන එක අංගයක් කියනවා.
ඒ වාගේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා තුල තියෙන ශ්‍රද්ධාව. ඒ බුදුරජාණන් වහන්සේ කිරෙහි තියෙන පැහැදීම හරියට මොකක් ආගේද? ඔව් සද්දා ඒසිකෝ වික්කවේ අරිය ශාවකෝ අකුසලම් පජහති කුසලම් භාවේති. ඒ ශ්‍රද්ධාව නම් වූ ටැඹ ජීවිතය තුළ පිහිටුවාගත් ශ්‍රාවකයා අකුසලම් පජහති අකුසල් ප්‍රහාණය කරනවා. කුසලම් භාවේති කුසලයේ දියුණු කරනවා කිව්වා. එහෙනම් ඒ ශ්‍රද්ධාව නම් වූ ඒ ආරක්ෂිත දේ හැමතිස්සෙම අපිව රකින්න මොකෙන්ද? අකුසලයෙන් වළක්වලා කුසලයේ තුල අපිව සමාදන් කරනවා. උපන් ද්වේෂය දුරු කරන්න අපිට මේ ශ්‍රද්ධාව උපකාර කරනවා. මේ ශ්‍රද්ධාවෙන් උපදින වීරිය සීනුවන අපිට උපකාර කරනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ බිහිසුණු සසරක අපි ගමන් කරන්නේ. ඒ බිහිසුණු සසරෙන් අපිව නිදහස් කරන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ. ඒ ධර්මයේ ජීවිතය තුළ අපි පුරුදු කරන්න අපිට බුදුරජාණන් වහන්සේ කිරී ලොකු ගෞරවයක් යටහත් පහත්කම ඇති කරගන්න ඕන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සීලය ගැන හොඳට මෙනෙහි කරන්න ඕන. ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් උන්වහන්සේගේ සමාධිය ගැන මෙනෙහි කරමින් සතුටු වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ දවසක් පෙන්වා වදාලා එක තාපසයෙක් හිටියා. මේ තාපසයා බුදුරජාණන් වහන්සේ ගැන කාරණාවක් කතා කරන අතරේ උන්වහන්සේට කියනවා ස්වාමීනි එක්තරා දවසක අපි අන්‍ය ආගමික තාපසයන් එකට රැස් වෙලා සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාවේදී කතා වුණා මේ ගොඩාක් ශාස්ත්‍රවරුන්ට තමන්ගේ ශ්‍රාවකයන් ගෞරව දක්වන්නේ නැහැ කියලා. ශාස්ත්‍රවරු ඉන්නවා හැබැයි ගෞරව කරන්නේ නැහැ. සත්කාර සම්මාන දක්වන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ එහෙම නෙවෙයි. භාග්‍යතුන් වහන්සේ ඉතා ගෞරවයෙන් යටහත් පහත්කමින් යුක්තව කටයුතු කරනවා. ඉතින් මේකට හේතුව මොකද්ද කියලා ඇහුවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ උදායිටම වැටහෙන විදිහට කියන්න කිව්වා. ඉතින් ඒ වෙලාවේ මෙයා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලැබිච්ච චීවරෙන් සතුටු වෙන කෙනෙක්, ලැබිච්ච පින්ඩපාතෙන් සතුටු වෙන කෙනෙක්, භාග්‍යතුන් වහන්සේ පිරිසෙන් වෙන්වෙච්ච හුදකලා ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ චුට්ටක් වළඳන කෙනෙක්. මා හිතන්නේ මේවා තමයි භාග්‍යතුන් වහන්සේට මේ ගෞරව කරන්න හේතු. ඒලයි බුදුරජාණන් වහන්සේ වදාලා අදායි තථාගතයන් වහන්සේගේ සමහර ශ්‍රාවකයෝ තාම දුෂ්කර ජීවිත ගත කරනවා. සමහර දිනවල තථාගතයන් වහන්සේ අරණ්‍යෙතට ඉන්නවා, ගම්පියසිතට ඉන්නවා. ගෘහපති චීවරත් පිළිගන්නවා, පාංශුකුල චීවරත් දරනවා. සමහර දවස්වලට පාත්‍රේ පිරණකම් දාන්නේ වළඳනවා. නමුත් මාගේ සමහර ශ්‍රාවකයෝ ඉන්නවා දිවි ඇතිතික් අරන්නේ ඉන්නේ. දිවි ඇතිතික් පින්ඩපාතෙන් ජීවත් වෙන්නේ. දිවි ඇතිතික් පාංශුකුල චීවර පොරවන්නේ. සමහර වෙලාවට මේ බෙලිගෙඩියක් වාගේ තරම් තමයි දානයකට වළඳන්නේ. ඉතින් ඒ නිසා ඕකනම් කාරණේ ඒ ශ්‍රාවකයෝ මට ගෞරව කරන එක නෑ. උදා එහෙම නෙවෙයි. තථාගතයන් වහන්සේ තුල කරුණු පහක් දකිනවා මාගේ ශ්‍රාවකයන්. ඒ කරුණු පහ දකිමිනුයි මට ගෞරව කරන්නේ, යටහත් පහත්කම් දක්වන්නේ, ඒ වගේම ගෞරව සම්මාන දක්වන්නේ. ඒ පළවෙනි එක තමයි මාගේ ශ්‍රාවකයන් දන්නවා ඒ තථාගතයන් වහන්සේ අදි සීලයෙන් යුක්ත කෙනෙක්. ඒ තථාගතයන් වහන්සේගේ සීලය කිලිටි නැති එකක්. ඒක පාරිශුද්ධ සීලය. ඒ සීලේ ලෝකේ කාටවත් සම කරන්න බැරි අසම සීලය උන්වහන්සේ තුල තියෙනවා. ඒ වගේම අපගේ සාස්තුන් වහන්සේ අදි ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. උන්වහන්සේට තියෙනවා අදි ප්‍රඥාවක්. තථාගතෝ හෝති අනන්ත පඤ්ඤෝ. උන්වහන්සේගේ ප්‍රඥාව
අනන්තයි ප්‍රමාණ කරන්න බෑ. ඒ ගැන පැහැදී සිටිනවා. ඊළඟට මාගේ ශ්‍රාවකයන් මාගේ ජීවිත අවබෝධය ගැන ලොකු පැහැදීමක් තියෙනවා. ඔව් ඒ භාග්‍යතුන් වහන්සේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. භාග්‍යතුන් වහන්සේ සම්බුදුවරයෙක් බවට පත් වෙලයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ වගේ මේ මාගේ සාතුන් වහන්සේ ආසංජාතස්ස මග්ගස්ස සංජනේතා නූපන් නිවන් මාර්ගයේ උපදවා දෙන්නා. ඒ වගේම හට නොගත්තා වූ නිවන් මාර්ගයේ හට ගන්නපු කෙනා. නොදෙසූ නිවන් මාර්ගයේ දේශනා කළ ශාස්ත්‍රවරයෙක්. උන්වහන්සේගේ ඥාන දර්ශනය ගැන ලොකු පැහැදීමක් තියෙනවා. ඒ වගේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ යම් කිසි දුක්ඛාර සත්‍යයක් විමසනවාද ඒකට ඊටා මනවින් පිළිතුරු දෙනවා. දුක්ඛ සමුදයාර සත්‍ය ගැන විමසනවාද ඊටා මනවින් ඒකට පිළිතුරු දෙනවා. දුක්ඛ නිරෝධාර සත්‍ය ගැන විමසනවාද ඒකට ඊටා මනවින් පිළිතුරු දෙනවා. ඒ නිවන් මාර්ගයේ යමෙක් විමසනවාද ඒකට ඊටා මනවින් පිළිතුරු දෙනවා. ආන්නේ නිසා මාගේ ශ්‍රාවකයන් මට ගෞරව කරනවා. ඒ වගේමයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා නිවන් මාර්ගයක්. ඒ අමා නිවනට පමුණුවන මාර්ගයේ දියුණු කරද්දී ඇතැම් අය සතිපට්ඨානෙ දියුණු කරනවා. ඇතැම් අය ඉර්ධිපාද දියුණු කරනවා. ඇතැම් අය පංච ඉන්ද්‍රිය දියුණු කරනවා. ඇතැම් අය පංච බල ධර්ම දියුණු කරන මේ ආදී වශයෙන් නිවන් මඟ පුරුදු කරමින් මේ ජීවිතේ මහා මහ නිවනට ඊයේ පත් වෙන ආන්නේ අය තථාගතයන් වහන්සේට ගෞරව කරනවා සම්මාන දක්වනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ලද දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට ලැබිච්ච වටිනාම සම්පත තමයි ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ. ඉතින් ඒ නිසා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුලින් අපි හොඳට බුදුරජාණන් වහන්සේ අඳුනාගෙන ඒ බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ ගෞරවය සිත් තුළ අපි උපදවා ගන්න ඕන. ඒ වගේම යටහත් පහත්කම් අපේ ජීවිතය තුළ දියුණු කරගන්න පුළුවන්. අන්න එතකොට ඔබට පුළුවන් ඔබේ සීලේ ටික ටික දියුණු කරගන්න. ඔබේ චිත්ත සමාධිය ටික ටික දියුණු කරගන්න. ඔබේ ඉන්ද්‍රිය দমনය ටික ටික දියුණු කරගන්න. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් ලබන ඒ උතුම් රැකවරණය ලබන්න අපිට ඒක උපකාර වෙනවා. ඉතින් ඒ නිසා හැම දිනම අදිස්ථානයක් ඇති කරගන්න මේ උතුම් චෛත්‍යරාජානන් වහන්සේ සිටින මේ මළුවේ පිටේ අදිස්ථානයක් ඇති කරගන්න මේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කිරී අප්‍රමාණ ගෞරවයක් අප්‍රමාණ යටහත් පහත්කමක් සිත් තුළ ඇති කරගෙන සීලාදී ගුණධම් දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා. සාදු සාදු සාදු